වෙලාව නාස්ති කරන්නේ නැතුව AIC කැම්පස් එකට ගියොත් අනාගතය දිනුම්. Business Management IT English ඉගෙන ගන්න හොඳම තැන AIC කැම්පස් 077 1 33 55 11. අපිට දිගු ආර්ථික උපාය මාර්ගයක් ඕන. ඒ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම සාධකය මොකද්ද? දේශපාලන වෙනස්කම. දැන් අපිට ගොඩක් අය ආර්ථික ප්‍රශ්න වෙනමයි දේශපාලන ප්‍රශ්න වෙනමයි පෙන්වන්න හදනවා. එකම කඹේ ආර්ථිකය කියන ලණුවත් දේශපාලන කියන ලණුවත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තිබෙන්නේ. එනිසා මේ අර්බුදයට වෙනම දේශපාලනයට උත්තර වෙනම ආර්ථිකයට උත්තර නැහැ. මේ අර්බුදයේ තියෙන එකම මාවතේ මේ අර්බුදය ගොඩ ගැනීම සඳහා දේශපාලන උත්තරයක් වගේම ආර්ථික උත්තරයක් වුණා. දෙක එකට තියෙන්නේ. දේශපාලන උත්තරය වංචාව දූෂණයෙන් තොර, නාස්තියෙන් තොර, කාර්යක්ෂම මෙරටේ පුරවැසියට ආදර්ශයක් දෙන, මෙරටේ පුරවැසියුන් පාලනයට සම්බන්ධ කරගන්න, සිළු දෙනා එක්ව එකට වැඩ කරමින් මේ රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන දායක වෙන පාලනය. දේශපාලනය. ආර්ථිකයේ මා කලින් කියන අර්බුදයන්ට උත්තර හොයන්න ඕන. එක ආනයන අපනයන පරතරය දැන් තියෙන ඩොලර් බිලියන 8.1ක් ඩොලර් කෝටි 810ක පරතරයක් තිබෙනවා. මේ පරතරය අඩු කරගන්නේ කොහොමද? අපේ ආනයන ආදායම අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ කොහොමද? අපි ගොඩක් තැන් හොයාගෙන තිබෙනවා. අපිට ඛනිජ නිධි හරහා, මිනිරන් නිධි හරහා, අපේ කුරුඳු හරහා, අපේ තේ හරහා, අපිට ආවේනික භාණ්ඩ හරහා, ඒ වගේම ලෝකයේ අලුත් වෙළඳපොළක් විශේෂම අප්‍රිකානු කලාපයේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ අප්‍රිකානු කලාපයේ නව වෙළඳපොළක් කරා අපේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම. අපේ ආනයන වේදම යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම. සමහර අධිපරිභෝජන භාණ්ඩ පිළිබඳ අපි මතයක් සමාජ කතිකාවතක් අපිට අවශ්‍ය වෙයි. ඊළඟ අපේ නිෂ්පාදනය කරගත හැකිද අපි කුරහම් පිටරටින් ගේනවන. අපි මුංගඩ පිටරෙන් ගේනවන. අපි කව්පි ගේනවන. බඩේරිකු ගේනවන. මේ මිරිස් ගේනවන. ලූණු ගේනවන. ලොකු ලූණු ගේනවන. අර්ථාපල් ගේනවන. සීනි ගේනවන. අපි කුෂිකාර්මික රටක් වෙන්නේ කොහොමද? අන්න එතන යම් අපි ආනනික වියදම් අඩු කර ගැනීම සඳහා සැලැස්මක්. ආනයන අපනයන අතර පරතරය අඩු කරගත්තම අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා එතන. අනිත් හැම භාණ්ඩයක්ම ලෝකෙත් එක්ක අපිට තරඟයක් තියෙනවා. තේ ඇරියත් කෙන්යාවයි චීනෙත් එක්ක තරඟයක් තියෙනවා. හැබැයි අපිට තරඟයක් නැති එකක් තියෙනවා. මොකද අපේ ලොකේෂන් එක. අපේ පිහිටීමට ආවෙනික බිස්නස් එක. ඒක තමයි අපේ නාවික කර්මාන්තය. අපේ කොළඹ වරාය ලෝකේ දියුණුතම සංවර්ධන වරාය බවට පරිවර්තනය කරන්න. අලුත්ම තාක්ෂණ එකතු කරන්න ඕන. වේගයෙන් නිදාස් කිරීමේ පටිපාටි ඇති කරන්න ඕන. මොකද ලෝකේ භාණ්ඩ ප්‍රවාහන පිළිබඳව අද තියෙන කතිකාව මොකක්ද? නිෂ්පාදකයාගේ සිට මිලදී ගන්න අතර භාණ්ඩ ප්‍රවාහන කාලය කෙටි කරන්න ඕන. චීනය නිෂ්පාදනය කරනවා, ලංකාවේ කෙනෙක් මිලදී ගන්නවා. මාසයක් මුහුදේ හිටපුවා මොකද වෙන්නේ? නිෂ්පාදකයාට ඇති වැඩකුත් නැහැ, ගත්තු කෙනාට වැඩකුත් නැහැ. ඒ නිසාද ලෝකේ කටයුතු කරමින් තියෙන කොතෙන්ද? අද ලෝකේ කටයුතු කරමින් තිබෙන්නේ මුහුදේ ඉන්න කාලය අඩු කරන්න, කාර්යක්ෂම කරන්න ඕන. අද නාවික ගමනාගමනේ තියෙන කොහොමද? භාණ්ඩ පාරේ තියෙන එක කාලය අඩු වෙන්න ඕන. නිෂ්පාදකයා සහ මිලදී ගන්න අතර කෙටි කාලෙකින් මේක ප්‍රවාහණය වෙන්න ඕන. අපේ වරාය පද්ධතිය අලුත් තාක්ෂණ එකතු කරන්න ඕන. නිදහස් කර ගැනීම ක්‍රමවේද අලුතෙන් ඇති කරන්න ඕන. මේ කඩදාසි අරගෙන අහට දුවනවා, මෙහෙට දුවනවා, ෆයිල් අරන් ඊට පිට දුවනවා. ඔක්කොම නතර කරන්න ඕන. හොඳ තාක්ෂණ ඇතුළත කළ හොඳ කාර්යක්ෂම වරායක් හදලා විශේෂයෙන් ගත්තොත් අපේ තෙල් නැව් ටික ත්‍රිකුණමල වරායට අරන් ගිහිල්ලා මෙතන නිදහස් කරලා දවසක් කර දවසක් අපිට එනවා මොකද්ද? ගෑස් ලෙවක්. ඒ ගෑස් ටික අපි කොහොම හරි ත්‍රිකුණමලයට අරන් ගිහිල්ලා මේක නිදහස් ඉතාමත් දියුණු කාර්යක්ෂම වරායක්. ඒක අපේ ආර්ථිකයේ ඉතාමත් ඩොලර් උත්පාදනය කරතන. ඊළඟදී මම දැක්කා චන්ද්‍රිකා ඡායාරූපයක්. ලංකාව අවට මුහුද නැව් නිකන් තියෙන්නේ කූඹි ගුලක් ඇවිස්සලා වගේ. ලංකාව වටේ නැව් එහෙමද නැව් 36000ක් වසරකට ගමන් කරනවා. ලෝක වෙළඳාමෙන් තුනෙන් එකක් අපේ රටේ ආසන්නෙන් සිද්ධ වෙන්නේ. ලෝකේ ප්‍රධානම මුහුදු මාර්ග හතරක් අපේ රටත් එක්ක ආසන්නව පිටා තිබෙන්නේ. ඒසම වැදගත් තැනක තිබෙනවා. එනිසා විශාල නාවික ගමනාගමනයක් තියෙන තැනක ඉතාමත් හොඳ සේවා සෙන්ටර් එකක් හදන්න. ගොඩාක් වාහන යන තැන්වල සර්විස් සෙන්ටර් එකක්. ගොඩාක් නැව් යන තැනක හොඳ නාවික සර්විස් සෙන්ටර් එකක් හදන්න. නැවක් ගිලෙන්නේ කොතනද ගොඩ ගන්න අපි? ගිනි ගන්න කොතනද බේර ගන්න අපි? එන්ජිම කඩා වැටෙන්නේ කොතනද හදන්නේ අපි? අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න අපි නාවික කර්මාන්තය හොඳ සේවාවක් හැටියට අපි වර්ධනය කරන්න ඕන. ඒක හොඳම තැන බවට හම්බන්තොට වරායපත් කරගන්න ඕන. ඒක චීනී සමාගම් එක්ක අපි එකඟතාවයකට එන්න ඕන. මේක තමයි අපේ සංවර්ධන සලස්මක. මේ පීටිමත් එක්ක ඩොලර් උල්පත් මේවා හොඳයි. ඊළඟ සංචාරක ව්‍යාපාරය. නේද අපිට නැගෙනහිර වෙරළ තීරිය, දකුණු වෙරළ තීරිය. දකුණේ වාරගම් කාලේ නැගෙනහිර නිදහස්. නැගෙනහිර නිදහස් කාලේට දකුණු වාරගම් අවුරුදු පුරාම හොඳම සංචාරක ව්‍යාපාරයක් ගෙනෙන්න පුළුවන් වෙරළ තීරියක් තිබෙනවා. හොඳ දේශගුණික කලාප දෙකක් තුනක් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වයක් තිබෙනවා. සත්තුන්ගේ විවිධත්වයක් තියෙනවා. පරිසර පද්ධතියේ විවිධත්වයක් තියෙනවා. අතිශය වැදගත් පිහිටීමක ස්වභාවික සම්පත් තිබෙනවා. ඒ වගේම ගත්තොත් අපිට 2500ක නටබුන් තියෙනවා. එතන සංචාරක ව්‍යාපාරය ඉතාම හොඳ තෝතැන්න. ඒක අපේ ආර්ථිකයේ ප්‍රධානම තැන බවට පරිවර්තනය කරගන්න ඕන. ඊළඟ ගත්තොත් ලෝකේ IT වෙළඳපොලේ මාකට් එකෙන් අපි පංගුවක් අත්පත් කරගන්න ඕන. ඒ අත්පත් කරගන්නකොට විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ භාණ්ඩ වෙළඳපොළ වගේම ශ්‍රම වෙළඳපොළ කියන එකත් වැදගත්. 2021 විදේශගත වෙලා තියෙනවා
1,21,000. 1,21,000න් 800යි වෘත්තීමය රැකියාවන් සඳහා ගින් තියෙන්නේ. 6යි. 24.1ක් ගිහිලා තියෙන ගෘහ සේවිකාවන්. ඒක ගැන ආසන්න වශයෙන් ගත්තොත් 26000ක් විතර ගිහින් තිනවා ගෘහ සේවිකාවෝ. 25.9ක් 28000ක් වගේ ගිහිලා තියෙන්නේ නුපුහුණු රැකියා. ඒ කියන්නේ 50%කට ආසන්න ප්‍රමාණයක් වුණාද? නුපුහුණු ගෘහ සේවිකා 32ක් ලිපිකරු වගේ රස්සා. ඔන්න අපි රස්සා. ලෝකයේ දියුණුතම සම්බන්ධපලෙන් පංගුවක් අපිට අත්පත් කරගන්න බැරුව. අපේ අධ්‍යාපනය නව පරිවර්තනයක් අත්පත් කරගන්න ඕන. අත්පත් කරන ලෝකයේ දියුණු සම්බන්ධපලෙන් පංගුවක් අත්පත් කරගන්න ඕන අපි. ඒ වගේම IT මාකට් එකේ විශාල පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපි සැලසුම් කළා තියෙන ඩොලර් බිලියන 10ක 15ක ආර්ථිකයක් IT හරහා අපිට යන්න පුළුවන් කියලා. අපි ලංකාවේ ඉන්න IT ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් තියෙන අයත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වගේම ඉන්දියාවේ IT ශාස්ත්‍රය වර්ධනය කරේ කොහොමද? කියලා ඒ පිළිබඳ රිසර්ච් කරපු කණ්ඩායමක් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. නිසා අපි හිතනවා IT ශාස්ත්‍රයේ ලොකු පංගුවක් අපිට අත්පත් කරගන්න පුළුවන් ලෝක වෙළඳපොලේ. ඉස්සලස්මක් තිබෙනවා. ඒ වගේම අපේ කුසකර්මාන්ත ඉස්සරහට අපි ගේන්න ඕනකමක් තිබෙනවා. අපේ රටේ ආහාර ටික අපි නිෂ්පාදනය කරගන්න. තාක්ෂණය ඇතුල් කරන්න ඕන. අලුත් බීජ ප්‍රභේද හඳුන්වා දෙන්න ඕන. අලුත් මාකට් එකක් හඳුන්වා දෙන්න ඕන. ඇසුරුම් කරන්නේ ගබඩා කරන කියන කර්මාන්ත අපේ රටේ ඉන්න ඕන. අපේ රටේ නිෂ්පාදනය කරන එළවලු වල ප්‍රවාහනේ විතරක් 38ක් අපත යනවා. 38ක් අපත යන ප්‍රවාහනේදී. අපිට ගබඩා කරන කියන එකක් නැහැ. අපිට ඇසුරුම් කරන කියලා එකක් නැහැ. එහෙම කර්මාන්තයක් ගැන කල්පනා කරලවත් නැහැ. ඒ නිසා නව ඇසුරුම් කරන ගබඩා කරන කර්මාන්තර අපේ කුසකර්මාන්ත ඵලදායීතාවයේ යුතු කුසකර්මාන්ත ශාස්ත්‍රය බවට අපි වර්ධනය කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න. ගම් වලට අලුත් ආර්ථික ප්‍රභවයන් ගෙනියන්න ඕන. ගමේ කෙනාට මොකද තියෙනක ආර්ථික ප්‍රභවය කුඹුර. ඒක ඵලදායීතාවයක් නැත්නම් එයා දුප්පත්. හැබැයි ගම්ම තුල තව ආර්ථික ප්‍රභවයක් හදන්න ඕන. ගමේ දුවට එක ආර්ථික ප්‍රභවයක්, දරුවට තව ආර්ථික ප්‍රභවයක්. තියෙන ආර්ථික අවස්ථා අපි ගමේ නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කළ අපේ රට ලෝකේ දියුණුතම රාජ්‍ය බවට පරිවර්තනය කළ හැකියි. ඒ සඳහා රාජ්‍යාංශ වගේම පෞද්ගලික අංශ. රාජ්‍යාංශයේ බර ක්‍රමානුකූලව අඩු කරන්න ඕන. රාජ්‍යයේ මුළු දේශපාලන බඳවා ගැනීම අත්හිටුවන්න ඕන. රජයේ දක්ෂතා මත උසස් වීම වගකීම් පැවරීමේ යාන්ත්‍රණයක් අපි හදන්න ඕන. ඒ වගේම නේද රජයේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා ඉක්මනින්ම අපි තාක්ෂණය ඇතුල් කරන්න ඕන. ඩිජිටල් කරන්න ඕන. මේ ලිපි අරගෙන ෆයිල් අරගෙන මුට්ට ගහගෙන නේද කර ගහගෙන ඉන්න මේ රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන්න. මේක බලකඩ කාපු රාජ්‍ය යාන්ත්‍රණය. පුරවැසියන්ට වේගෙන් කාර්යක්ෂම ඉටු වෙන රාජ්‍ය යාන්ත්‍රණය. ඒ හාපත් දුණු පෞද්ගලික අංශය. රජය විසින් හදලා තියෙන ඉලක්ක වලට සංචාරක ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කරන පෞද්ගලික අංශය. අප රජය විසින් සකස් කර තිබෙන විදේශ වෙළඳපොලේ පංගුව අත්පත් කරගන්නේ පෞද්ගලික අංශය. ලෝකයේ අලුත් මාකට් එකක් අප්‍රිකානු කලාපේ. අපේ ව්‍යාපාරිකයන්ට අපි අලුත් මාකට් එකක් වල එහෙට යන්න දෙන්නත් ඕන. එහෙන් ආදායම් මෙහෙට ගේන්න අලුත් සැලසුම් ගොඩක් හදන්න පුළුවන්. ඒ නිසා මේ රට අද මේ පෙන්눔 කරන්නේ මේ කඩාවැට්ටු බිඳවැට්ටු ආර්ථික අර්බුදයෙන් පෙන්눔 කරන්න කවරක්වත් නෙවෙයි. තවදුරටත් මේ පාලක කණ්ඩායමක අපේ රට අනාගතයක් නොමැති බව. ඒ නිසා කුඩා දේශපාලන කැළඹිලි එනවා. කට්ටිය පොඩ්ඩක් කලබල වෙනවා. පොඩ්ඩක් දුස්නුම්බීත වෙනවා. අන්දමන්ද වෙනවා. අන්දමන්ද වෙන්න එපා. මේක තේරුම් ගන්න පුළුවන් අපිට. මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිට තිබෙන්නේ කුමක්ද? මේ ආර්ථික ගමනත් දේශපාලන ගමනත් වෙනස් කිරීමේ බාර දූර කාර්යය අපි පටන් ගමු. ඒ වෙනුවෙන් අපිට දීර්ඝ කාලීන වැඩක් තිබෙනවා. අපි ඔක්කොම එකට පොර බැදුවොත් අපේ දරුවන් අපි විඳින දුක අත්පත් නොවන රටක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් ඇවිල්ලා ණයක් අරගෙන ටිකක් විකුණලා මේ අවුරුද්දේ බේරගනි ලබන අවුරුද්දේ ආයෙ ප්‍රශ්නය එනවා. මේක 2000 එන්න තිබු ප්‍රශ්නයක්. වික්කා ණයක් ගත්තා බේරගත්තා. 15 වෙන්න තිබ්බා වික්කා ණයක් ගත්තා බේරගත්තා. 20 ආවේ ණයක් ගන්න බැරුණා විකුණන්න නැතුව ගියා. ඔන්න ප්‍රශ්න. ඒ නිසා නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ක වැඩ කරමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා